දවසේ හිරු උදාවත් සමග අවදිවන රට සෑම තත්පරයකම අලුත් පුවත් මවනවා. මෙරට සුවහසක් ජනතාව වෙත ඒ තොරතුරු sannivedanaya කිරීමේ ජාතික වගකීම හඳුනාගත් හිරු දිනපතා සවස 6:55ටත් රාත්‍රී 9:55ටත් ඒ තොරතුරු ඔබ වෙත සම්පිණ්ඩනය කළා. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. එලෙස ඔබේ ආලින්දයට පිවිසෙන විශ්වසනීය සහ ආකර්ශනීය හිරු නිවුස් ඉතා කෙටි කලකින්ම මෙරට අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පත් වුණා. සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ පුවත් පිපාසිය සංසිඳුවන හිරු නිවුස් අද පටන් මෙරට පුවත් අවකාශයේ තවත් හිස්තැනක් පිරවීමට සූදානම්. සිය අද්විතීය විශ්වසනීයත්වය සමග අත්දැකීම් සපිරි සුපිරි හිරු නිවුස් බලකාය මේ සැරසෙන්නේ 11:55 මධ්‍යාහ්න පුවත් ඔස්සේ මෙරට රූපවාහිනී පුවත් කලාවේ නව පරිච්ඡේදය සම්ඩුවන් කිරීමටයි. සම්මානනීය හිරු නිවුස් විශිෂ්ටත්වයේ මීළඟ ප්‍රවිෂ්ටයයි මේ. ආයුබෝවන්. හිරු සියල්ලට ඉහළින් බව යලිත් තහවුරු කරමින් හිරු මුදුන් වන කනිසමට අද සිට ඔබ හමුවන්නට අප සූදානම්. මෙතන සිට දිගහැරෙන්නේ පුවත් ලෝකයේ දික්විජය කළ හිරු ප්‍රවෘත්ති අලුත්ම පරිච්ඡේදයයි. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගේ අතත්ත කියන හිරු මධ්‍යහ්න ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමුවන මම අනුරුද්ධ රත්නායක. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. නිවසටම සීමා වී රාමසාන් සමරේ. කොවිඩ් මැද්දේ ඡන්දය තියෙන හැටි. අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් අපට කිසි දෙයක් කියන්න බෑ. තාජ් බෝම්බකරුට ඉලක්කය වැරදුනේ ඇයි? ලංකාවේ මව්වරු දැනුවත් විය යුතු කවසාකි. මේ රෝගය සම්බන්ධයෙන් දෙමව්පියෝ වැඩි අවධානයක් යොමු කරනවා නම් ඉතාම වටිනවා. ක්‍රිකට් වසන්තය ආරම්භන්නට සැරසෙන ශ්‍රී ලංකාව. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අද සමරනවා. COVID-19 වසංගතය හමුවේ ඔවුන් මෙවර රාමසාන් සමරන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ උපදෙස්වලට අනුකූලව වීමත් විශේෂත්වයක්. ඉස්ලාම් දිනදර්ශනයට අනුව නවවන මාසය රාමසාන් මාසයයි. එම මාසය ආරම්භයේදී නවසඳ දැකීමත් සමග ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාස සමය ආරම්භ කරනවා. ඉස්ලාම් ධර්මයේ ගොඩනැගී ඇති ප්‍රධාන අංග පහෙන් එකක් වන රාමසාන් උපවාසය සෑම මුස්ලිම් බැතිමතෙකුම නිරත විය යුතු අනිවාර්ය අංගයක් බව ශුද්ධ වූ අල් කුරානයේ සඳහන්. ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස සමය ඊයේ රාත්‍රියේ නවසඳ දැකීමත් සමග නිමාවට පත් වුණා. සෑම වසරකම රාමසාන් දිනයට ආගමික චාරිත්‍රවල නිරත වන ඉස්ලාම් බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යනවා මා මේ මොහොතේ රැඳී සිටින ගාලු මුහුදුර පිටිය. නමුත් රාමසාන් උත්සවය යෙදී තිබෙන අද දිනයේදී අපට එවැන්නක් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට හේතුව COVID-19 වෛරස ව්‍යාප්තියත් සමගම ආරක්ෂක අංශයන්ගේ සහ සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් අනුව ඉස්ලාම් බැතිමතුන් සිය රාමසාන් ආගමික වතාවත් Tamanගේ නිවෙස්වලට වෙලා සිදු කිරීම හේතුවෙන් මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් වලට අනුකූලව මුස්ලිම් ජනතාව මෙවර රාමසාන් උත්සවය නිවසේ සිට සැමරූ ආකාරයයි මේ. මේ අතර ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික කේන්ද්‍රස්ථානය වන මක්කම සාමාන්‍යයෙන් රාමසාන් උත්සව දිනේදී බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගිය නමුත් අද දිනේ එහි ආගමික වතාවත් සිදු වුණේ ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. අල්ලාහු අක්බර් වලිල්ලාහ්. මේ අතර අදට යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකීය ජන සමාජයේ
ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බවයි. එම සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එමෙන්ම අතිශයින්ම සංකීර්ණ පෙර නොවූ ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකයම මුහුණ දී සිටින මෙවන් වකවානුවක අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් පමණක් සහනශීලී වටපිටාවක් නිර්මාණය කරගත හැකි බව ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලොව පුරා COVID-19 වසංගත තත්ත්වය මුදලට හෝ බලයට පාලනය කළ නොහැකි බැවින් සියලු දෙනාගේ වගකීම හා යුතුයකම වන්නේ ස්වයං පාලනයක් යටතේ ඉවසීම ප්‍රගුණ කරමින් අන් අයගේ යහපත වෙනුවෙන් කැපවීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවගේ ආශිර්වාදය සහ ප්‍රාර්ථනාව තුළින් රටවැසියාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රාමසාන් කාලය නිවසටම වී ආගමික වතාවත් අනුගමනය කරමින් ගත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. COVID-19 වසංගතය හමුවේ ඉදිරි මහමැතිවරණය පවත්වන ආකාරය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති සමගින් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අධිකරණ පෙත්සම් විභාගයෙන් පසු පිළිතුරු ලබා දෙන බවයි. සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් අනුව ඡන්ද විසීම පවත්වන්නේ කොහොමද කියන එක ගැන අපි කමිටුවක් හදලා සාකච්ඡා කරමින් යනවා. ඒ අතරතුර මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අපේ වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අපි දිගින් දිගටම සාකච්ඡාවට පවත්වලා තියෙනවා. මොනවද අපිට වෙනස් කරන්න ඕන නව ක්‍රම. උදාහරණයක් විදිහට ඇඟිලි තින්ත ගන්නවා. අපිට පුළුවන් ද තින්ත බෝතලයකින් කොටන් බට්ටයකින් අරගෙන නියපොත්තේ ගන්න. එහෙම නැත්නම් ඉන්දියාවේ කරනා වගේ ටූත් පික් එකකින් නියපොත්තේ ගන්න. නැත්නම් ස්ප්‍රේ කරන්න. ඒ වගේ අත්දැල්ලීමකින් තොරව ක්‍රියා කරන්න පුළුවන්. ඡන්ද විමසීම පැවැත්වීම නිසා වසංගතය පැතුරුණා කියන එක වළක්ව ගන්නට ඕනේ. ඡන්ද ගණන් කරනකොට එදාම ගණන් කරනවාද? ඊට පස්සේ ගණන් කරනවාද? තව දවසක් තියනවාද? මේ සාකච්ඡා කරන යෝජනා සේරම එකතු කරලා කමිෂන් සභාවට ඒගොල්ලෝ 30 වෙනිදා හෝ 1 වෙනිදා ඒවා බාර දෙනවා කියලා අපට දැනගන්න ලැබිලා තිනවා. ඊට පස්සේ කමිෂන් සභාව සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. හැබැයි අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් අපට පුළුල් වශයෙන් මේ පිළිබඳව ගන්න තීන්දුව තීරණ ගැන කිසි දෙයක් කියන්න බෑ. ඔබතුමා ගැන ඇත්තටම දේශපාලඥයන් විවේචන ඉල්ල කරනවා. ඔබතුමා මේ ඡන්දේ තියන්නේ නැතුව තියාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් දේශපාලඥයන් විසින් කරන ප්‍රකාශ වලට අපි උත්තර දෙන්නේ නැහැ. නමුත් ඕනෑම ප්‍රකාශයකට අපිට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ මේ අධිකරණ ක්‍රියාදාමය අවසන් වුණාට පස්සේ. පිරිසක් කියනවා පක්ෂග්‍රාහී වෙලා කියලා මැතිවරණ කොමිෂන් සභාව. ඇත්තටම එහෙම දෙයක් වෙලාද? මැතිවරණ කොමිෂන් සභාව පක්ෂපාතී තමයි. හැබැයි ඒ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අද සහ හෙට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන ලබන අඟහරුවාදා සිට අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රී 8ට දිවයින පුරා පැන වූ ඇඳිරි නීතිය ලබන 26 වෙනි අඟහරුවාදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව අද සහ හෙට දෙදින පුරා දෙවන පුරාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන සහ නිරෝධායන නීතීන්ට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දෙවන පුරාම සෝදිසි මෙහෙයුම් සිදු කරන ආකාරය අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව අද දිනේත් ස්ථාන රැසක පොලිස් මාර්ග බහදක ක්‍රියාත්මක කර තිබුණා. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 515 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. එම කාලය තුළ පොලිස් බහරයට ගත් වාහන සංඛ්‍යාව 152ක්. ඒ අනුව ඇඳිරි නීතිය පනවනු ලැබූ පසුගිය මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 62677 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බහරයට ගෙනුණු වාහන සංඛ්‍යාව 17612ක්. මේ අතර ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ ලබන 26 වෙනිදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වන බවයි. ඒ අනුව අන්තර් පළාත් බස් සේවාවන් එදින සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. මේ අතර මගී ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට බස් සංගම් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් සහ ජාතික ගමනාගමන කොමිසම අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 660 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයන් 21 දෙනාගෙන් 19 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
මෙරට තුළින් මේ වන විට COVID-19 ආසාදිතයන් 1089 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 670 දක්වා ඉහළ ගියේ. ඊයේ ආසාදිතයන් 40 දෙනෙකු සහ අද නාවික හමුදා සමාජිකයන් 10 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමගයි. නව ආසාදිතයන් 20 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත් අතර ඉන් ආසාදිතයන් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටි නාවික හමුදා සමාජිකයන් වනවා. අනෙක් ආසාදිතයන් ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි දෙදෙනෙක්. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් නාවික හමුදා සමාජිකයන් වන අතර මේ මාස 5 වනදා මෝදර ප්‍රදේශයෙන් ආසාදිතයෙකු හඳුනාගත් පසු මේ වනතෙක්ම කිසිදු බාහිර ආසාදිතයෙක් හමු නොවීම විශේෂත්වයක්. ජායල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් හඳුනා ගැනීමේ මෙහෙයුමක නිරත වූ නාවික හමුදා සමාජිකයන්ට COVID-19 වෛරසය වැළඳීමෙන් පසුව පළමු නාවික හමුදා සමාජිකයා හඳුනාගත් ඉකුත් අප්‍රේල් 22 වනදා සිට මේ වනතෙක් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 626ක්. ඉන් ආසාදිතයන් 293 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. නාවික හමුදාවේ තිබෙන ගැටලුව සම්බන්ධයෙන් වසංගත විද්‍යාඥ කණ්ඩායමේ නිර්දේශ තදින් ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේ සිදු වෙනවා. එය පැහැදිලිව අප විසින් නාවික හමුදාපති වෙත දන්වලා තියෙනවා. මේ අනුව මේ එක්තැන් වෙලා ඉඳපු සියලු අය දුරස්ථ ස්ථානවලට නිරෝධායන සඳහා යවලා තියෙනවා. මේ අතර COVID-19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ 53092ක් මේ වන විට සිදු කර ඇති අතර ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 1998ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. 400ක් පමණ සමාජයේ විවිධ ස්ථානවල PCR පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වගේම නාවික හමුදාවේ විදේශ රටවලින් පැමිණෙන උදවිය රෝහල්වල රෝගීන් ඇතුළු විවිධ කණ්ඩායම්වල PCR පරීක්ෂණ කරගෙන ගොස් තිබෙනවා. මේ PCR පරීක්ෂණ කිරීම සඳහා මේ වන විට රසායනාගාර 20ක් දක්වා එම සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා. මේ සංඛ්‍යාවෙන් 4ක් පෞද්ගලික අංශයේ මින් ඉදිරියට මේ රට යථාවත් කිරීමත් සමගම මෙම පර්යේෂණාගාර ස්වාධීනව කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිසරය දැන් නිර්මාණය කරමින් පවතිනවා. මේ අතර COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ. COVID-19 වෛරසය පාලනය හමුවේ ශ්‍රී ලංකාව මේ වන විට ඉතා සාර්ථක ඵල නෙලා ගනිමින් සිටිනවා. මේ සාර්ථකත්වය පසුපස පෙළ ගැසී සිටිනා නම නොකියවෙන විරුවන් බොහෝමයි. මේ එවන් පිරිසක් සොයා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ගිය ගමනක්. අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ සලකුණ පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති වලට අද බොහොම සුවිශේෂී දවසක්. මේ සුවිශේෂී දවසේ රටකටම සුවිශේෂී පුද්ගලයන් පිරිසක් හොයාගෙන අපි ආවා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට. අපේ රටේ සුවවිරුවන් ගැන වෙනදාට වඩා කතාබහට ලක් වෙන අවධියක් තමයි මේ අවධිය. කොරෝනා වෛරසය හමුවේ ලෝක බලවතුන් වන ඇමරිකාව පවා දන්නවත්දී අපේ රටේ කොරෝනා මර්ධනය කරන්නට අපේ රටේ සුවවිරුවන් මහත් කැපකිරීමක් කළා. මේ සුවවිරුවන් අතර ඉන්න සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් කියලා කියන්නේ බොහොම සුවිශේෂී පිරිසක්. තමන්ගේ සෞඛ්‍ය ගැන, තමන්ගේ ගෙදර උදවිය ගැන, තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අපේ රටින් කොරෝනා වෛරසය මර්ධනය කරන්නට, තුරන් කරන්නට ඔවුන් කැප වෙලා කටයුතු කරනවා. COVID-19 වෛරස මාරයා ගෝලීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත ජීවිත බිලිගනිද්දී අපේ රටේ සුවහසක් දෙනාගේ ජීවිත ගලවන්නට තම දෙවි දෙවැනි කොට සලකමින් ඉතා අවිවේකී සේවයක නිරත වන පිරිසක් තමයි මේ. මේ වන විට ලෝකේ පුරා සෞඛ්‍ය සේවකයින් ගෙවා දමන්නේ තම වෘත්තියේ අභියෝගාත්මක කාල සීමාවක්. COVID-19 වෛරසය හමුවේ ලොවක් තැතිගනිද්දී මෙරට රෝගීන් රැකබලා ගන්නා IDH සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් ඒ වෙනුවෙන් කරන්නේ අසීමිත කැපකිරීමක්. රෝහලක් කළමනාකරණය කිරීමේදී පිට විශාල සහයක් හිමි වුණා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන්. වෛද්‍යවරුන් හෙදියන් වාට්ටුව ඇතුළු සංකීර්ණයට පැමිණීමට පෙර ඒ සඳහා සියලු වාතාවරණය සූදානම් කිරීම කරන්නේ කනිෂ්ඨ සේවය මණ්ඩලය මගින්. ලොව ඇතැම් බලවත් රටවල්වල වෛද්‍යවරුන් පවා මානසික පීඩනය දරාගත නොහැකිව සියදිවි නසා ගනිද්දී ඇතැම් සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් රෝගීන් අතහැර සේවයෙන් ඉවත්ව යද්දී අපේ රටේ සුවවිරුවන් රෝගීන්ගේ බර සිය උරමත දරාගන්නේ ආදර්ශමත් ලෙසින්. ඔහුගේ නිර්භීතභාවය කොයිතරම්ද කියනවා නම් සතුරු යුද ටැංකියකට කඩා වදින සොල්දාදුවන් වගේ විශාල නිර්භීතභාවයකින් යුක්තව ඒ කටයුතු වලට උර දුන්නා.
බලවත් රටවල දිනෙන් දින කොවිඩ් මරණ ගණන සහ ආසාදිතයින් ඉහළ යද්දී ඔවුන් මහා මග දමා ගිය අවස්ථාද බහුලයි. ඔවුන් අපිත් එක්ක ලැබිව සහයෝගයෙන් කටයුතු කරනවා. ඉතාමත් උනන්දුවෙන් මේ සඳහා මුහුණ දෙනවා. IDH රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනත් රෝහලයක කාර්ය මණ්ඩලය වඩා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ජාතික බෝන රෝග විද්‍යායතනයේ COVID-19 වසංගතයට මුහුණ දෙන්නේ පවුලක් විදිහට. පළවෙනි කොරෝනා රෝගියා කෙනෙකුට ඇත්තටම අපි රාත්‍රී සේවයට ගියේ බයක් හිතුන්නේ නැහැ ඇත්තටම. එදා මම දවල් 11 වෙනකොට මම මෙතන ඕසි ඔෆිස් එකට ඇවිල්ලා ඒ සුළු සේවා පාලකතුමා සහ එතුමියට කිව්වා අද අනිවාර්යෙන් මම දාන්න. මම තමයි ඉස්සල්ලාම යන්නේ හවසට. තරා රාත්‍රියක රෝහලේ 8 වාට්ටුවේ විදුලිය විසන්දි වෙලා තිබුණා. ඉතින් ඒ වෙලාවේ මම මේ කාර්මිකයා විදිහට ඒ වෙලාවේ හිටපු ෆෑන් එක ටෙක්නිකල් ප්‍රශ්නයක් තිබුණේ. මට සිද්ධ වුණා සම්පූර්ණම වාට්ටුවේ ෆෑන් 8ක්ම ක්‍රියාකාරී තත්ත්වයෙන් තියෙද්දි මේ දෝෂය හොයන්න. ඒත් මම බය හිතුන්නේ මේ වන තෙක්ම අපේ කිසිම වැඩ කරන එක්කෙනෙකුට මේ රෝගය බෝන ඕන ආකාරයට අපි වැඩ කරගෙන යනවා. කිසිම කෙනෙක් අද වෙනතුරු මේ රෝගයට ගියේ නැහැ. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. තාම මාස 3ක් වෙනවා ගෙදර ගියේ නෑ. නමුත් මෙරට සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන්ගේ විශිෂ්ට සේවය ජාති ආගම්වලට සීමා වුණේ නැහැ. COVID-19 වෛරසයත් සමග කුඩා දරුවන් අතර පැතිරෙන කවසාකි නම් උණ රෝගයක් පිළිබඳ ලොව පුරා රටවලින් මේ දිනවල අසන්නට ලැබෙනවා. කෙසේ වෙතත් කවසාකි උණ රෝගින් මීට පෙරද ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවයි රිච්වේ ආර්ය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කරන්නේ. ඒ අනුව මෙරට කවසාකි උණ රෝගය ගැන අප වැඩි දුරටත් සොයා බැලුවා. COVID-19 වෛරසයට පසු ලෝකීය රටවල් රැසක තවත් වෛරසයක් පැතිරෙන බවට වෙදස් වාර්තා පළවීමත් සමග ඒ පිළිබඳ ලෝකයේම අවධානය යොමු වුණා. අදාළ වෛරසයෙන් වැඩිම බලපෑම එළවන්නේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ට බවයි පැවසෙන්නේ. එම වෛරසය හඳුන්වා ඇත්තේ කවසාකි නමින්. මේ පිළිබඳ අදහස් පළ කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කළේ මෙය දැඩි අවදානම් රෝගයක් නොවන බවයි. මේක වැඩිපුරම වාර්තා වෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ටයි. රෝගයේ ලක්ෂණයක් විදියට සාමාන්‍යයෙන් උණ දවස් 5කට වැඩිය පවතිනවා. උණ පැරසිටමෝල් වලට අඩු වෙන්නේ නැහැ. ඇස් රතු වීම, තොල් රතු වීම, දිව ස්ට්‍රෝබෙරි එකක් වගේ රතු වෙනවා. බෙල්ලේ වසා ගැටි වල ලොකු වීමක් අපි දකිනවා. ඊට අමතරව අත්ලේ පත්ලේ සහ ඇඟේ රතු ලප ඇතිවීමක් වෙනවා. ඊටත් වැඩිපුරම භයානකම දේ තමයි මේ රෝගය හෘදය වස්තුවට සහ හෘදය වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනි වලට බලපානවා. ඉක්මනටම රෝගය අඳුරගෙන ප්‍රතිකාර කරේ නැත්නම් දීර්ඝ කාලීනව රෝගයක් විදියට හෘද රෝගය පවතීමක් තියෙනවා. මේ රෝගය සම්බන්ධයෙන් දෙමව්පියෝ වැඩි අවධානයක් යොමු කරනවා නම් ඉතාම වටිනවා. COVID-19 වසංගතයට පසු ලෝකයේ අවධානය යොමු වී ඇති මෙම රෝගය මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේද? ඔව් කවසාකි ඇදිච්ච රෝගීන් අපිට දිනපතාම ඒ සායනවට පැමිණෙනවා. ඒ වගේම රෝග ප්‍රතිකාර ලබා ගන්නත් වෙනවා. හරියාකාර රෝගීන් හඳුනාගත්තොත් මාරාන්තික නැහැ. යම්කිසි කෙනෙක් නොසලකීම නිසා තමන්ගේ මේ රෝග ලක්ෂණ තියන අය ගැන අවධානය යොමු නොකර රෝගීන් හඳුනා නොගෙන හිටියොත් යම්කිසි ආකාරයක හෘද වස්තුව හා ආශ්‍රිතව යම් සම්පූර්ණතා ඇති වෙලා මාරාන්තික වෙන්නත් බැරි නෑ. අපි අවධානයෙන් ඉන්නවා මේ දවස්වල පවතිනා වූ කොරෝනා වෛරසය හේතු වෙනු රෝගීන් වාර්තා වෙනවද කියලා. නමුත් මේ වෙනතෙක් අපිට එහෙම වාර්තා වෙලා නැහැ. ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව අද ලක්ෂ 54 ඉක්ම වූවා. මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,43,000කට අධිකයි. මේ වන විට ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 54,03,382 දක්වා ඉහළ ගොස් ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 3,43,975ක්. COVID-19 ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් තවමත් ඇමරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 16,66,828ක්. කෙසේ වෙතත් ඇමරිකාවේ දැඩි බලපෑමක් එල්ල වූ නිව්යෝක් ප්‍රාන්තයෙන් පසුගිය මාර්තු මාසයෙන් පසු 100ට අඩු දෛනික මරණ සංඛ්‍යාවක් පළමු වරට ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 84ක්. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව විනෝද වීම සඳහා වෙරළ තීර වෙත පැමිණ සිටින ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද COVID-19 ව්‍යාප්තියෙන් පසු පළමු වරට ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා සහභාගී වී සිටින අයුරු වීමේ ඇමරිකාවට පසු වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,31,423ක්. අප්‍රිකානු මහද්වීපයේ සියලුම රටවලින් COVID-19 ආසාදිතයන් වාර්තා වන අතර එම කලාපය තුළ ලක්ෂයකට වැඩි ආසාදිතයන් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර යුරෝපයේ ඉහළ බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤයේ COVID-19 ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය කළමනාකාරීත්වය දුර්වල බව පවසමින් මැඩ්‍රිඩ් නුවර අදත් විරෝධතා පැවැත්වුණා.
පාස්කුරිදා ප්‍රහාර මාලාවේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලේත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කර තිබුණත් එය ව්‍යර්ථ වූ බවට පුවත් පැතිර ගියා. එදින ටාජ් සමුද්‍රා හෝටලේ බෝම්බේ පුපුරවා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා ප්‍රහාරයට පෙර දිනේත් හෝටලයට පැමිණ පිටව ගොස් ඇති බව එම ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී හෙළිවුණා. අදාළ පුද්ගලයා හෝටලය තුළ සැක කටයුතු ලෙස හැසිරෙන ආකාරයද ආරක්ෂක කැමරා දර්ශනවලින් පැහැදිලි වනවා. පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ටාජ් සමුද්‍රා හෝටලයේ කලාප ආරක්ෂක කළමනාකරු IS සුජීව ප්‍රනාන්දු මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී කොමිසම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුජීව ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සාමාන්‍යයෙන් හෝටලයට පැමිණෙන සියලු අමුත්තන්ගේ තොරතුරු ලබා ගන්නා බවයි. ආරක්ෂක හේතුන් මත වසර කිහිපයක සිට සිදු කරගෙන යන ආකාරයට අප්‍රේල් 20 වැනිදාත් හෝටලයේ රැඳී සිටි පිරිසගේ නාම ලේඛනය රාත්‍රී 12න් පසුව සකස් කර රාජ්‍ය බුද්ධි අංශයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එවිට කොමිසම ප්‍රශ්න කළේ ජමිල් මොහමඩ් නැමැති පුද්ගලයෙක් 82යි 35යි 33යි 24යි 1 වී යන හැඳුනුම්පත් අංකය යටතේ සටහන් වී තිබුණේද යන්නයි. සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ලේඛනයේ සටහන්ව තිබුණේ එම පුද්ගලයාගේ නම පමණක් බවයි. ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කර නොතිබූ නමුත් හැඳුනුම්පතේ ඡායා පිටපතක් ලබාගෙන තිබූ බවත් ඔහු සඳහන් කළා. අදාළ පුද්ගලයා අප්‍රේල් 20 වැනිදා සවස 4:53ට පමණ ඇදගෙන යා හැකි ආකාරයේ ගමන් මල්ලක් සමග හෝටලය තුළට පැමිණෙන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන බව සාක්ෂිකරු සඳහන් කළා. ඔහු ලබාගෙන තිබුණේ හෝටලයේ අංක 365 දරන කාමරයයි. පැයකට පමණ පසු ජමිල් මොහමඩ් නැමැති පුද්ගලයා යලි හෝටලයෙන් පිටව යන ආකාරය ආරක්ෂක කැමරාවල දක්නට ලැබෙන බව සාක්ෂිකරු සඳහන් කළා. එහිදී ඔහු සතුව රැගෙන ආ ගමන් මල්ල දක්නට ලැබී නැහැ. ඔහු පිටව යන්නේද වෙනත් වාහනයකින්. එදින රාත්‍රියේ ඔහු ආපසු හෝටලයට පැමිණ නැති අතර ඔහු යලිත් හෝටලයට පැමිණියේ පසුදින එනම් ප්‍රහාරය සිදු වූ අප්‍රේල් මාස 21 වෙනිදා පෙරවරුවේ බව සාක්ෂිකරු සඳහන් කළා. එදිනද ඔහු ඇදගෙන යන ආකාරයේ බෑගයක් රැගෙන එනවා. පෙරදිනේ ලබාගත් කාමරයට ඇතුළු වන ජමිල් මොහමඩ් ටික වේලාවකට පසු විශාල ගමන් මල්ලක් සහ තවත් පිටේ එල්ලාගත් ගමන් මල්ලක් සමග කාමරයෙන් පිටතට පැමිණ පෝර්ට්ස් ඔෆ් කෝල් ආපනශාලාව දෙසට ගමන් කරන අවස්ථාවේදී එහි සිටි නිලධාරියෙක් විශාල ගමන් මල්ල ගෙන යාමට ඔහුට ඉඩ ලබා දෙන්නේ නැහැ. පසුව ආපනශාලාවට ඇතුළු වන එම පුද්ගලයා ඒ තුල කිහිප වරක් ගමන් කර යම් ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ ගන්නා ආකාරය දක්නට ලැබෙන බව ආරක්ෂක කළමනාකරු කොමිසම හමුවේ සඳහන් කළා. අනතුරුව ආපනශාලාවෙන් පිටතට පැමිණෙන ජමිල් මොහමඩ් නැවත වරක් කාමරය තුළට ගමන් කරන්නේ විශාල ගමන් මල්ල ආපනශාලා පිවිසුම අසල තිබෙන්නට හරිමින්. පසුව කාමරය තුළ තිබූ තවත් ගමන් මල්ලක් රැගෙන පිටතට පැමිණෙන ඔහු යලිත් ආපනශාලාවට ඇතුළු වන අතර එහිදීද විශාල ගමන් මල්ල පිවිසුම අසල සිටි නිලධාරියා විසින් රඳවාගත් බව ආරක්ෂක කළමනාකරු සඳහන් කළා. හෝටලේ ආරක්ෂක කළමනාකාරවරයා සඳහන් කළේ යලිත් ආපනශාලාව තුළට ඇතුළු වන ජමිල් මොහමඩ් නැවත වරක් යම් ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ කරන අතර ආරක්ෂක කැමරාවක් අසල මේසයක් ළඟ වාඩි වී කරේ දමා සිටි බෑගය නිරීක්ෂණය කරන ආකාරය දක්නට ලැබුණු බවයි. පසුව ඔහු කරේ දමා සිටි බෑගයක් සහ ඇදගෙන යා හැකි බෑග් දෙකක් රැගෙන හෝටලයෙන් පිටත ගාලුපාර දෙසට පැමිණ ත්‍රිරෝද රථයක නැග ගමන් කරන ආකාරයද ආරක්ෂක කැමරාවක සටහන්ව තිබූ බව ආරක්ෂක කළමනාකරු සඳහන් කළා. අනතුරුව කොමිසම ප්‍රශ්න කළේ ජමිල් මොහමඩ් ආරක්ෂක කැමරා මගහැරීමට උත්සාහගත් බව හැඟුණේද යන්නයි. එවැන්නක් සිදු කළ හැක්කේ ආරක්ෂක කැමරා පිළිබඳ දැනුවත් භාවයකින් සහ පෙර පුහුණුවීමකින් පසුව බව සාක්ෂිකරු සඳහන් කළා. කොමිසම ප්‍රශ්න කළේ මෙම පුද්ගලයා මීට පෙර තම හෝටලයට පැමිණ ඇද්ද යන්නයි. 2019 අප්‍රේල් 17 වැනිදා වෙනත් අයෙකු පැමිණ මෙම පුද්ගලයා ලැබුම්ගෙන සිටි කාමර පිළිබඳ විමසූ බවට සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නා. ඉන්පසු කොමිසම විමසුවේ ප්‍රහාරයක් පිළිබඳ ඉන්දිය බුද්ධ්‍යංශ මගින් දැනුවත් කර තිබූ කාරණය ඔබ දැනුවත්ව සිටියේද යන්නයි. සාක්ෂිකරු නැත ලෙස පිළිතුරු දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙර සඳහන් කර තිබූ පරිදි 21 වැනිදා ප්‍රභූ පන්තියේ පිරිසක් හෝටලයේ රැඳී සිටියේදයි කොමිසම ප්‍රශ්න කළා. එහිදීද සාක්ෂිකරුගේ පිළිතුර වූයේ නැත යන්නයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මැයි 15 වෙනිදා වන විට 3%කට වඩා වැඩි අගයකින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. කෙසේ වෙතත් යූරෝ, ස්ටර්ලින් පවුම වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව රුපියල අති ප්‍රමාණය වී තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව රුපියල් 2019 නොවැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසයේ මැද දක්වා ස්ථාවරව පැවතියේ ඊට පෙර පෙන්නූ අස්ථාවර භාවයෙන් මිදෙමින්. නමුත් COVID-19 පැතිරීමත් සමග ජාත්‍යන්තර හා දේශීය වෙළඳපොළ තුළ ඇති වූ අහිතකර තත්ත්වයන් හේතුවෙන් මාර්තු අග සිට අප්‍රේල් මැද දක්වා රුපියල තීව්‍ර ලෙස අප්‍රමාණය වුණා. කෙසේ වෙතත් මේ මාස පළමු සතිය තුළ සිදු වූ අතිප්‍රමාණය වීමත් සමග විනිමය අනුපාතය යලි ක්‍රමයෙන් ස්ථාවර වී ඇති බව මහ බැංකු දත්තවෙන් පාදෙනවා. මේ මාස 15 වෙනිදා වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 3.4කින් අප්‍රමාණය වී ඇති බව මහ බැංකු වාර්තාවල සඳහන්. අන්තර් භාණ්ඩ ආනයනය මත රැඳී සිටින රටක් නිසා ලංකාවේ ખනිජ තෙල් මිල ඉහළ යාමට මේ මසා නිම කළ රෙදිපිලි ඇඟලුම් ගෙනීම අඩුවීම ඖෂධ පිටරටින් ගේනවා 80%ක් විතර මේ ඖෂධවල මිල වැඩි වෙන මේ කාරණේ බලපාන්නට පුළුවන්. හැබැයි ඒ වගේම මේ රුපියල අවප්‍රමාණය වීමේ වාසිත් තියෙනවා. පිටරට ඉන්න අයට මෙරට මුදල් ලැබනවා නම් රුපියල අවප්‍රමාණය වෙනකොට ඒගොල්ලන්ට වාසියක් තියෙනවා. විගමනික ශ්‍රී ලාංකික සේවකයන් ඔවුන් එහි ඉතුරු කරලා තියෙන මුදල් මේ රටට ලබා ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ඔවුන් යවන ඩොලර් එකක් වටින භාණ්ඩයේ සඳහා ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. මේක රටක ආර්ථික ශක්තිය තීරණය කරන සාධකයක්. ඒ නිසා රුපියල ඕනෑවට වඩා අප්‍රමාණය වීමට ඉඩ හැරියොත් ගෙවිය යුතු ණය ප්‍රමාණය වැඩි වෙනවා. ලංකාව වගේ රටක ආර්ථිකයේ උද්දමනකාරී ස්වරූපයකට මේක නැඹුරු වෙන්නට පුළුවන්. ඒක අඩු කරගන්න නම් අපි පුළුවන් තරම් කෘෂිකාර්මික භාණ්ඩ වගේ දේවල් රට ඇතුලේ නිෂ්පාදනය කර ගැනීම තුළින් අපේ කර්මාන්ත ශක්තිමත් කිරීම තුළින් ජාලගත වීම තුළින් විදේශීය රටවල රුපියලට වන බලපෑම අඩු කරන්නට පුළුවන්. පසුගිය කාලය තුළ රුපියල ජපන් යෙන් වලට සාපේක්ෂවද අවප්‍රමාණය වුණා. කෙසේ වෙතත් කැනඩියානු සහ ඕස්ට්‍රේලියානු ඩොලරයන්ට සාපේක්ෂව රුපියල 104කට වඩා වැඩි අගයන්ගෙන් අතිප්‍රමාණය වී තිබීම කැපී පෙනෙන කරුණක්. ඊට අමතරව යුරෝ ස්ටර්ලින් පවුම සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා. මේ අතර මෙරට විදේශ සංචිතය ශක්තිමත් කරලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඩොලර් බිලියන 1.1ක විනිමය හුවමාරු පහසුකමක් ඉල්ලා සිටීම පිළිබඳව ඉන්දිය මාධ්‍ය අද විශේෂ අවධානයක් යොමු කර තිබුණා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සාක්කු හුවමාරු පහසුකම යටතේ ඩොලර් මිලියන 400ක් ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයා අදාළ මූල්‍ය පහසුකම ඉල්ලා ඇත්තේ ඊට අමතරවයි. ආණ්ඩුවේ මූල්‍ය පාලනයේ අසමත්කම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය චෝදනා කරනවා. ඇය මෙම චෝදනාව එල්ල කළේ සමගි ජන බලවේගය විසින් අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අද අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැති නිසා තමයි රුපියල් 1500ක් ගන්න ගිය කාන්තාව 3 දෙනෙක් පෑගිලා මැරෙනවා. වගකිය යුතු රජයක් හැටියට අපි දන්නවා රුපියල් 5000ක මුදලක් ගෙවන්න කටයුතු කරා අප්‍රේල් මාසේ. එතකොට මේ රට වැහෙන්නේ මාර්තු මාසේ 20 වෙනිදා. අද වෙනකොට මාස 2යි දවස් 8ක් වෙනවා. දීලා තියෙන්නේ රුපියල් 5000යි. බැලුවොත් එහෙම මේක රුපියල් 84ක වගේ මුදලක් තමයි දෛනිකව මිනිස්සෙකුට ජීවත් කරන්න පුළුවන් වෙන්නේ. අපි අහන්නේ මේ වගේ තත්වයක් ඇති වෙන එක වළක්වා ගන්න මේ රජයට බැරි වෙලා තියෙන ඒගොල්ලෝගේ අසමත්කම නිසාද. මාසයක් යන්න ඉස්සෙල්ලා සැමනුයි පරිප්පුයි වල මිල අඩු කරලා ගහපු ගැසට් එක ආපහු කැඳවලා පෙරේදා වෙනකොට ආපහු අත්‍යවශ්‍ය පරිභෝජනයට ගන්න භාණ්ඩ වර්ගවල විශාල බදු ප්‍රමාණයක් අය කළා තියෙනවා. මෙහෙම තියෙන රටක මේ අධිවේගී මාර්ග හදන්න සහ වෙනත් පාරවල් කාපට් කරන්න කිලෝමීටර 104ක් ලොකු මුදල් ණයට ගන්න යනවා. මේවද අද මිනිසුන්ගේ අත්‍යවශ්‍යතාවය. රජයට මූල්‍ය පාලනය සිදු කළ නොහැකි බවට විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා පවසනවා. නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 7.5ට තිබිච්ච ආර්ථික වර්ධන වේගය 2%ට බස්සලා උද්දමනය හිතා ගන්න බැරි ප්‍රමාණයට වට්ටලා හැම දෙයක්ම පිටරටින් එනකන් බලන් ඉන්න ආකාරයේ මානසිකත්වයක් ඇති කරලා අද කියනවා රටේ මූල්‍ය පාලනය කරන්න බෑ කියලා. මූල්‍ය පාලනය කරන්න බැරි නම් අපි 5000 ගෙවන්නේ කොහොමද? අපි එයාට අවවාදයක් දෙනවා. ජනතාව කුපිත වන ආකාරයේ කටයුතු කරන්න එපා. රටේ ආර්ථිකය ගොඩනගලා දිගු කාලින, මධ්‍ය කාලින, කෙටි කාලින වැඩපිළිවෙල සකස් කළා. අවරයි මේ රට ඉදිරියට ගෙන යන්නේ. ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන්
ඒ සාල් මෝල් වලට ගිහිල්ලා පාරිභෝගික නිලධාරීන් කටයුතු කරනවා. ඔය වගේ කඩාපැනීම් ඕන තරම් මේ රටේ මිනිස්සු දැකලා තියෙනවා. මේකත් ඒ වගේ සංදර්ශනයක්ද? මේ සංදර්ශන පවත්වන රජයක් නෙමෙයි. ඒ සමහර හාල් මෝල් දේශපාලන වශයෙන් අපේ පක්ෂයට සම්බන්ධ මෝල්. දේශපාලනය එකක්, ජනතාවට සහන දීම තව එකක්, ව්‍යාපාර සහ වෙළඳාම් කිරීම තව එකක්. රජය හැටියට අපි වැඩි බර දෙන්නේ පාරිභෝගිකයාට, මහ ජනතාවට. මහ ජනතාවට සෙත සැලසෙන පරිදි ව්‍යාපාර කරන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කළ දෙනවා. එක්සත් ජාතික පක්ෂය දුර්වල කිරීම සඳහා සමගි ජනබලවේගය ආණ්ඩුව සමග එක්ව ක්‍රියා කරන ආකාරයක් පෙනෙන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා චෝදනා කරනවා. මේ අතර සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය මේ වන විට බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවයි. අද එක්සත් ජාතික පක්ෂය අති බහුතරයේ ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක. මන්ත්‍රීවරු 107ක් හිටියා පහුගිය ආණ්ඩුවේ 12ක් ඉල්ලන්නේ 95න් 80ක් ඉල්ලන්නේ සමගි ජන බලවේගයත් එක්ක. ජාතික ලයිස්තුවේ ටිකයි තම තමන්ගේ නඩු බේර ගන්නයි තම තමන්ගේ ප්‍රශ්න බේර ගන්නයි ඉන්න කාණ්ඩායමක් තමයි අද බෝඩ් ලෑල්ලට පමණක් සීමා වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ බෝඩ් ලෑල්ලත් විකුණගෙන කරන කට්ටියක් තමයි උතන ඉන්නේ. එතුමා කියලා තිබේ ඊළඟ එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියලා. එහෙනම් මේ එක්සත් ජාතික පක්ෂයට බුදුන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි තමයි. සජිත් ප්‍රේමදාස නායකතුමාට විපක්ෂ නායකකම, සන්දානි නායකකම, සන්දානි මහලේකම්කම, අගමැති අපේක්ෂකකම දුන්නා. සජිත් ප්‍රේමදාස නායකතුමාට ඒ දීලා තියෙන තනතුරු ටික මදිද මහමැතිවරණයට මුණ දෙන්න? ඇයි මේ එක්සත් ජාතික පක්ෂෙම නායකකම ඉල්ල මේ දඟලන්නේ? මොකද සන්දානියක් වෙන්නේ පක්ෂ ගොඩක් එකතු වෙලානේ. ඒතකොට සන්දානි නායකයා සජිත් ප්‍රේමදාස නායකතුමා නම් එතුමාට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සන්දානෙන් තමයි මැතිවරණය මෙහෙවන්නේ. තුමත් මේ පක්ෂ දෙකට කරන්නේ මෙච්චර කාලයක් සමගි ජන බලවේගයට මුකුත් වචන කිව්වේ නැහැ. නමුත් ඒගොල්ලෝ එලිමහනේ අපිට චෝදනා කරනවා නම් ඒගොල්ලොත් මේ ඩීල් එකක් ආණ්ඩුවත් එක්ක පක්ෂ දෙකට කඩන්න. නායාමේ අවධානමක් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී සිටින පිරිසක් පිළිබඳව පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. කෙසේ වෙතත් අවධානමට මුහුණ දීම හැර අන් විකල්පයක් Tamanට නොමැති බවයි ඔවුන් පවසන්නේ. මේ පැල්මඩුල්ල බැරැන්ඩුව කන්දයි. දිවීන පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මීට දින 4කට පෙර පැල්මඩුල්ල බැරැන්ඩුව කන්දේ කොටසක් නාය ගොස් තිබුණා. එම නාය යෑමෙන් බැරැන්ඩුව කන්ද ආසන්නයේ තිබූ නිවසකට හානි සිදු වූ අතර එම නිවසේ සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. නාය යෑමෙන් පසු බැරැන්ඩුව කන්ද පාමුල වෙසෙන ජනතාව දැඩි ගැටලුවකට මුහුණ දී සිටිනවා. ඒ කඳ මුදුනේ ඇති ගල් පෙරළී යාමේ අවදානම හේතුවෙන් මේකල හදිස්සිය ලිස්තුවත් ඔය ගාල පල්ලෙහාට යනවා ඊට පස්සේ කොහේ යනවද කියලා අපි දන්නේ නැහැ. එහෙම ආවතෙන් ගම්මානේ මේ පල්ලෙහා ට්‍රාන්ස්ෆෝමර් මේ කාබට් පාර කොහොම මේ ගෙවල් 9ක් විතර මේ 8ක් විතර තියෙනවා. ඒ තේරුම විනාශ වෙනවා මේ ඔය ගාල ආවොතින්. එම ප්‍රදේශයේ සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙස බලධාරීන් දැනුම්වත් කර ඇතත් ඔවුන් පවසන්නේ Tamanට විකල්ප ස්ථානයක් සොයා ගැනීමට අසීරු බවයි. එහෙම ඇවිල්ලා මේ ගේ ලියාගෙන ගියා පමණයි. තාම කිසිම දෙයක් ඉන්න තැනක් යන්න තැන ඒව මොකවත් කිව්වේ නෑ තාම. ඇවිල්ලා අපිට යන්න කිව්වට යන්න විදියක් නෑ. ඒකින්ද අපිට මේ යන්න තැනකුත් නැති ඉඳ ඒකින්ද දෙන්න පුළුවන් නම් ගයක් දොරක් හදලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. වසර 4ක් තිස්සේ බීමට ජල පොදක් සොයා ගැනීමට දහ දුක් විඳින ගම්වැසියන් පිරිසක් පිළිබඳ කෑගල්ල ප්‍රදේශයෙන් හිරු රතු මිනිත්තුවට වාර්තා වුණා. අද රතු මිනිත්තුව වෙන්වන්නේ ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම උදෙසායි. රතු මිනිත්තුව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මලවිට, හික්ගොඩ, මාබෝපිටිය ආදී ගම්වල 2016 වසර දක්වා පදිංචිව සිටි මෙම පිරිස තම ගම් නාය යෑමේ අවදානමට ලක්වීමත් සමග රජය විසින් කෑගල්ල පරඹේ වතුයායේ කොටස් දෙකක පදිංචි කරවුවා. එම ගම්මාන නම් කර ඇත්තේ නව ජනපදය හා ඉසුරුගම නමින්. මෙම ගම්මාන දෙකෙහි පවුල් 60කට අධික පිරිසක් පදිංචි කර ඇතත් ඔවුන්ට වසර 4ක සිට පානීය ජලය ලබා දී නැහැ. චූටි දරුවොත් වඩාගෙන කිලෝමීටර් 2ක් වතුර ගේන්න යන්න ඕන කාලෙදිත් අරගෙන තේ ගම්මාන වලට ගියාමත් කියනවා ඉතින් අපිටත් වතුර ඔයගොල්ලන්ට දෙන්න අමාරුයි කියලා. වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඉතින් හැකිතාක් මෙන්න අපිට වතුර ටික ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. බීමට මෙන්ම සනීප ආරක්ෂක කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මේ ගම්වාසීන්ට කිලෝමීටර් 2ක පමණ දුරක් ගෙවා දුෂ්කර ක්‍රියාවක නිරත වීමටයි සිදුව ඇත්තේ. දන්නවන්න තියෙන තැන් වලට දැන්නුවා. වතාවත් දෙකක් බවුසර වලින් ගෙනල්ලා දීලා ගියා. ඉතින් ඊට පස්සේ කිසිම දෙයක් බලන්න දෙන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ. ගම්වාසීන් පවසන්නේ අවස්ථා ගණනාවකදී දේශපාලනඥයින් සහ බලධාරීන් තම ජල ගැටලුවට ලබා දුන්නේ විසඳුම් නොව පොරොන්දු පමණක් බවයි.
අවුරුදු 4ක් තිස්සේ වතුර ඉල්ලනවා මැතිවරණ කාලෙත් ආවා. පොරොන්දු දුන්නා. අපි පොරොන්දු වලට රැවටුණා. තව වෙනකන් වතුර දුන්නේ නැහැ. ජලය නොමැතිව දැඩි දුෂ්කරතාවලින් පෙළෙන ඉසුරුගම ගම්වාසීන්ගේ එකම සිහිනය මල්පල ගැන්වීමට එවකට යහපාලන රජය විසින් රුපියල් ලක්ෂ 80ක වියදමින් ජල ටැංකියක් ඉදි කළේ මීට වසර 1කමාරකට පමණ පෙරදී. ඊට අමතරව නව ජනපදීය ගම්මානය සඳහා ජල ටැංකි 3ක්ද ලබා දී නිවාසවලට ජල මීටර්ද සවි කළේ මේ අහිංසක මිනිසුන්ගේ සිත් තුළ දහසක් බලාපොරොත්තු දල්වමින්. ඒත් යහපාලන රජයේ තවත් අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස මෙම ජල ටැංකිය සඳහා ආයෝජනය කළ රුපියල් ලක්ෂ 80ක මුදල මේ වන විටත් වෙනසී යාමට ඉඩ හැර තිබෙනවා. ඒක දැන් ඉදි කරලා අවසන් කළත් මාස 6ක් පමණ වෙනවා. දැනටමත් ඒ ටැංකිය වතුර නැති හින්දා පිපුරුම් වලට ලක් වෙලා ප්‍රතිසංස්කරණය කරන්න ඕන මට්ටමට පත් වෙලා තියෙන්නේ. දිය පොදක අවශ්‍යතාව තදින්ම දැනෙන මේ ගම්වාසීන්ගේ මූලික අවශ්‍යතාව ඉටුවන්නේ කවදාද? වගකෙවිය යුතු බලධාරීන් ඊට සවන් යොමන තෙක් රතු මිනිත්තුව විමසිල්ලෙන්. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් අම්බලන්ගොඩ සහ බලපිටිය යන ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මුහුදු තීරය දැඩි ලෙස කාදනය වී තිබෙනවා. ඊයේ පසුවරුවේ දැහැළුණු අධික වර්ෂාව හේතුවෙන් බණ්ඩාරවැල නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. පුත්තලම පවට්ටාමඩුව ජලාශයේ වාන් නැල සහ වාන් දුරටු විනාශ වී තිබීම හේතුවෙන් ජලය පිටාර කළා යෑමෙන් ගොවිතැන් කටයුතු කරගත නොහැකිව ප්‍රදේශයේ ගොවීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් උණ්ඩ 4ක් සහ මැගසිනයක් සමග අත්තිඩිය බෝසෙවන ප්‍රදේශයේ විශ්‍රාමික බන්ධනාගාර සැරයන්වරයෙකු අතරංගොඩගෙන තිබෙනවා. මීගොඩ ආටිගල පාර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයෙකු මතට යකඩ රඳවනයක් පතිත වීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මව්වතින්නකින් මිදුණු මාසක පමණ වන අලිපටවකු වවුනියාව වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මාර්ගම ඩිපෝ පරිශ්‍රය තුළදී පිටුපසට ධාවනය වූ බස් රථයකට යටවීමෙන් එහි සේවය කළ 59 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනය කෝපයි ඌරුම් පිරාය ප්‍රදේශයේදී යුද හමුදා නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වූවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය නව න්‍යෂ්ටික අත්හදා බැලීමේ තීරණයකට එළඹ තිබෙනවා. අමරිකා එක්සත් ජනපදය ප්‍රථම වරට න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කළේ 1992 වසරේ වන අතර වසර 27කට පසුව අමරිකාව මෙලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම් වන්නේ න්‍යෂ්ටික අවිබලය සහිත ලොව ප්‍රමුඛ පෙළේ රාජ්‍යයන් වන රුසියාව, චීනය සහ උතුරු කොරියාවට අනුතුරු ඇඟවීමක් ලෙස බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. COVID-19 ව්‍යාප්තියෙන් දැඩි බලපෑම් මෙල්ල වී ඇති පසුබිමක අමරිකාව මෙවැනි තීරණයකට එළඹීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක් වී තිබෙනවා. දෙවන ලෝක යුද සමයේ බර්ලින් නුවර සත්වෝද්‍යානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරුණු සැටර්න් නැමැති අවුරුදු 84ක් වයසක කිඹුලෙකු මොස්කව් නුවර සත්වෝද්‍යානයකදී මිය ගොස් තිබෙනවා. 1936 වසරේ ඇමරිකාවේ මිසිසිපිහි උපත ලබා ඇති මෙම කිඹුලා බර්ලින් සත්වෝද්‍යානයකට තිලන කර තිබූ අතර 1946 වසරේ මොස්කව් සත්වෝද්‍යානයට බහර දී තිබුණේ දෙවන ලෝක යුද සමයේ බර්ලින් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අතුරුදහන්ව සිටියේදී බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් සොයා ගැනීමෙන් පසුවයි. මියගිය මෙම කිඹුලා ජර්මනියේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ සුරතලෙකු ලෙස ලොව පුරා සාපද්‍ය ප්‍රචාරයක්ද පැතිරී තිබුණා. අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ ශැලොන්ග් හි කඳුකර ප්‍රදේශයන් නාය යන අයුරු ඒ අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පස්කන්දට යට වූ යතුරු පැදිකරු මියගිය බවත් විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ තරුණයෙකුට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අමානුෂික අන්දමින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ අදාළ තරුණයා සංචරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවයි. ලෝක ප්‍රකට ජපන් මල්ලෝපුර ක්‍රීඩිකාවක් වන 22 හැවිරිදි හනා කීමුරා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට එල්ල වූ හිරිහැරයේ හේතුවෙන් පසුගිය දිනවල හනා කීමුරා සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ලොව වටා හිරු. හිරු 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. ඔබත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසුන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:55ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.